අද අපි කතා කරන්න යන්නේ bitwise operators ගැන. හරිද? මුලින්ම අපි කතා කරන්න යන්නේ bitwise operators ගැන. එතකොට අපි කතා කරනවා මුලින්ම bitwise AND එක ගැන, bitwise OR එක ගැන, bitwise exclusive OR කියන එක. ඒ කියන්නේ මේ කියන්නේ XOR එක. left shift එක, right shift එක, ones complement කියන කතන්දරය තමයි අපි කතා කරන්න යන්නේ මුලින්ම. එතකොට මේක ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන්න ඕනේ ඔයාලට මතකද මොකද්ද කොහොමද ඉන්ටිජර් එකක් කොහොමද මේ කම්පියුටරේ ඉන්ටිජර් එකක් මොකක් හරි ඉලක්කමක් අපි හිතමු ඉලක්කමක් කොහොමද තියාගෙන ඉන්නේ ඔයාලා දන්න විදිහට int කියන එක කොහොමද තියෙන්නේ ඉන්ටිජර් තියෙන්නේ කොහොමද ඉන්ටිජර් තියෙන්නේ bit 32කින් නේද අපි දන්නවා bit 32 කියන්නේ byte 4කින් තමයි තියෙන්නේ හරිද අනිත් ඒවාලත් කොහොම තියෙනවා අපි ඉන්ටිජර් ගැන මුලින්ම කතා කරමු අනිත් ඒවා ගැන එතකොට ලාවට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා ඉන්ටිජර් තියෙන්නේ මෙන්න මෙහෙම bit 32කින් ඕකේ බිඳුව කියන එක තියෙන්නේ හරි ලේසි බිඳුම 32ක් එක තියෙන්නේ බිඳු ගොඩාක් ගිහිල්ලා ඉවරලා කියන්නේ බිඳු 31ක් ඇවිල්ලා අවසාන එක 1 දෙක තියෙන්නේ බිඳු 32ක් කොහොම 31ක් කොහොම 30ක් ගිහිල්ලා 1යි බිඳුව හරිද යන රටාව තේරෙනවනේ අර දෙකේ පාදයෙන් bit 32කින් තමයි තියෙන්නේ දෙකේ පාදයෙන් bit 32කින් තමයි ඉලක්කමක් කම්පියුටරේ තියන් ඉන්නේ එතකොට අපි මේ XOR මේ bitwise operators ගැන කතා කරනකොට අපි ඕක ගැන කතා කරන්න හරි ලේසියෙන් කතා කරන්න මෙන්න මේ විදිහට අපි හිතනවා bit 8කින් තමයි තියෙන්නේ ඉන්ටිජර් එකක් කියලා ඉන්ටිජර් එකක් මොකක් හරි bit 8කින් මේ bit 8කට එහාගේ දේවල් ගැන අපි සමහර කතා කරන්න යන්නේ නැහැ ඒකේ පාලන දෙයක් නේ bit 8කින් තියෙන දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ සාමාන්‍ය මේ වල එතකොට සාමාන්‍යයෙන් එතකොට කියනකොට අපි හිතමු පළවෙනිට අපි කතා කරමු ප්‍රැක්ටිකල් කතා කරමු bitwise AND එක bitwise AND එක අපි හිතමු මේකේ දුන්නා දෙකයි AND කරන්න තුනක් එක්ක කියලා. එතකොට මේක කරන්නේ මේක මුලින්ම ලියා ගන්නවා බයිනරි විදියට. බයිනරි ලියාගත්තට පස්සේ 1යි එකයි බිඳුව තුන තියෙන්නේ 1යි 1යි ඊට පස්සේ bitwise AND එකනේ bitwise AND එක AND එක නම් කරන්නේ බිඳුවයි 1යි කියන්නේ AND දැම්මොත් නේ බිඳුව 1යි කියන්නේ බිඳුව 1යි 1යි කියන්නේ 1යි දැන් මේ තියෙන මොකක්ද දෙක ඒතකොට bitwise AND එක දැම්මොත් කරන්නේ බයිනරි විදිහට මේක ලියා ගන්නවා ඉලක්කම් දෙක දිගටම ලියා ගන්නවා ඊට පස්සේ එක ඩිජිට් එක ඩිජිට් එක බලනවා ඇඩ් කරනවා බිඳුව 1යි නම් බිඳුව 1යි 1යි නම් 1යි හරිද ඊට පස්සේ ඊළඟට තියෙනවා bitwise OR එක bitwise OR එක ගැන කතා කරනකොට bitwise OR එක අපි හිතමු මෙහෙම දානවා කියලා ඕක කරන්න 3 කියලා එතකොට මොකද්ද කරන්නේ මේ තියෙන්නේ AND එක bitwise AND එක bitwise OR එක කරන්නේ ආයෙත් මේ විදිහටම මොකද්ද කරන්නේ බයිනරි වලින්ද හැදුවා දෙක කියන්නේ 1යි බිඳුව ඊට පස්සේ 3 කියන්නේ 1යි 1 ඊට පස්සේ ඕනේ බිඳුව 1යි කියන්නේ 1යි 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 කියන්නේ 1යි මේ තියෙන්නේ 3 හොඳද ඔය විදිහටම තමයි මෙන්න මෙතන වෙන කතන්දර ටික වෙන්නේ. ඒතර bitwise AND එකේදී මොකද්ද මුලින්ම කරන්නේ? පළවෙනි ස්ටෙප් එකට දාන පළවෙනි එක දෙවෙනි එකයි දෙකම පල්ලෙහාට අපි ලියා ගන්න ඕනේ. බයිනරි විදිහට. බයිනරි දාලා ඉවරලා ඊට පස්සේ අපි
bitwise operation එක ක්‍රියාත්මක කරලා බලනවා. දැන් මෙතන 0.1 කියන්නේ AND කරොත් එහෙම ඔය දෙක 0.1 1 නම් 1. ඔය එකෙන් ගැන කතා කරොත් එහෙම 0.1 කියන්නේ 1යි 1 කියන්නේ මොකද්ද ඒත් එකමනේ ඔය එකෙන්. ඒකට අපි මේක ගැන තව චුට්ටක් කතා කරමු. logical operators කියන්නේ මෙන්න මෙතනින්. එතකොට අපි දන්නවා AND එක කොහොමද වෙන්නේ? 1යි නම් t කියන එකෙන් අපි මොකක්ද අදහස් කරන්නේ? true කියන එක. true කියන එකෙන් 1. 1යි නම් 1යි. 1යි බිංදුවයි නම් බිංදුවයි. 1යි නම් බිංදුවයි. බිංදුවයි නම් 1යි. හරිද? ඊට පස්සේ ඔය එකෙන් කතා කරොත් 1යි නම් 1යි. 1.0 නම් 1යි. 0.1 නම් 1යි. 0.0 නම් 0යි. හරිද? ඒතකොට තවත් මේ වගේ තියෙන not එක තියෙනවා. එක නම් බිංදුව නම් එක. ඊට පස්සේ අපිට තව නොදන්න එකක් තියෙන exclusive. ඔය කියන්නේ XOR. XOR එකේදී වෙන්නේ bitwise XOR එකෙන් වෙන්නේ XOR මේ මේක තියෙන මේ මොකක්ද මේකට කියන්නේ? කාකපාදේ වගේ තියෙන්නේ. අන්න ඒකෙන් තමයි කියන්නේ. මේකෙන් කරන්නේ මෙන්න මේ දෙක එක සමාන නැත්තම්. හොඳේ. දැන් මේක 1.0 ඔන්න සමාන නැහැ. ඒක එක සමාන නැහැ. ඒක සමාන ඒවා තියෙනවානේ. ඒවා බිංදුව. හොඳද? දැන් එතකොට අපි දන්නවා bitwise AND එකකුයි bitwise OR එකකුයි bitwise XOR එකකුයි වැඩ කරන හැටි. හොඳද? ඒ කියන්නේ integer එකක් වගේ දුන්නාම integer එකක් දැම්මම කරන්න පළවෙනි step එක මොකද්ද? ඒ තියෙන දෙක ගන්න ඈ. ඔක්කොම එකපාර ගන්න එපා. ඒ කියන්නේ එකපාර 3ක් විතර ගන්න සමහරට දීලා තියෙන්න පුළුවන්. දෙක ගන්න. දෙකක් ගත්තා. දෙකම binary වලට මුලින්ම හැරෙව්වා. හොඳද? දෙවෙනි step එකෙන් කරන්නේ අවශ්‍ය operators එක මොකක්ද කියලා බලනවා. මොකක්ද කියලා බැලුවා. AND වෙන්න පුළුවන්, OR වෙන්න පුළුවන්, exclusive OR වෙන්න පුළුවන්. exclusive OR කියන්නේ XOR වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා AND කියන ගේට් එක එහෙම නැත්නම් AND operator එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි දන්නවා. එන්න මෙතනක් තියෙනවා 1 නම් 1යි 1.0 නම් 0යි 0.1 නම් 0යි 0.0 නම් 0යි. ඒ වගේ මෙතන තියෙනවා ඔය එකටත් 1 නම් 1යි 1.0 නම් 1යි 0.1 නම් 1යි 0.0 නම් විතරක් 0යි. එතකොට XOR එකේදී මම කලින් කතා කරා ගන්න ඉලක්කම් දෙක. ඒ කියන්නේ 1.0 නේ අපි ගන්නෙ 1.0යි අසමානයි නම් 1යි. එහෙම නැත් සමානයි නම් 0. දෙවෙනි ස්ටෙප් එකේදී අදාළ ඔපරේෂන් එක දැම්මා. ඔපරේෂන් එක දැම්මට පස්සේ අවසාන බයිනරි මොකක් හරි ඉලක්කමක් එනවනේ. අන්න ඒ බයිනරි ඉලක්කම තමයි රිසල්ට් එකට දෙන්නේ. අපි ඔකක් කරලා බලමු. මොකෙන්ද කරන්නේ? මේක include stdio sorry
පිහිටමු int a b කියලා මම දෙකක් ගන්නවා. a සමානයි මම දෙනවා 4 b සමානයි මම මේ ටයිප් කරන්නේ ඔයාලට පේනවද? පේනවා මම හැබැයි තාම රූට් අලුත් කරන්න ඕනේ ඒකම නවමත් ගන්න. මේකේ නම් ලොකු කරන්න දන්නේ නැහැ. නෑ ඕනේ මම පේනවා හොඳට. දැන් නැහැ කියන ඉතින් පොඩක් වෙලා යනවා ඒක හොයාගන්න. දැන් පේනවද බං? පේනවා. දැන් 0 දෙන්න ඕනේ. එතකොට අපි printf එකක් කෙලින්ම දීලා බලමු. දැන් මේකේ ඩෙසිමල් එක ගන්න ඕනේ. අපි හිතමු මොකක්ද අපි දාන්න යන ඔපරේටර් එක ඔය එක. මට කියන්න මේක print කරන්න කලින් මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. වැඩේ තේරුණා නම් හදලා කියන්න බලන්න. වැඩේ තේරුණාද කට්ටියට වෙන හැටි? වෙන මේක දාලා කියන්න බලන්න. මොකද කරන්නේ 4 බයිනරි කරා 5 බයිනරි කරා ධනුෂ්කයියා එන්නවද? වැඩේ තේරුණා නම් කියන්න බලන්න. මෙන්න මේක මොකක්ද දෙන්න ඕනේ කියලා. ඔය එකක් දැම්මු. 4 කියන්නේ 1යි පාම 0යි එන්නේ නේ. 1යි 5ම එනවද? 5ම එන්න ඕන මං හිතන්නේ. බලමු. පහ ආවනේ. පේනව නේද පහ? පහ පේනවද මම බලන්න මේ තියෙන පහ වෙන්න? නැත්තනේ පේනවා කියලා. කොහෙද? බලන්න. දැන් පේනවනේ. පහ පේනවද? පහ එල්ල තියෙනවා. එතකොට තවත් printf එකක් අපි දීලා බලමු. දැන් අපි කරන්න හදන්නේ nb එක. දැන් මොකක්ද දෙන්න ඕන? මම එක කමෙන්ට් එකක් දානවා. දැන් මොකක්ද එන්න ඕන? මේකේ මොකක්ද දෙන්න ඕන? ගාන හතර කියන්න බලන්න. වැඩේ තේරුණා නම් 4 බා. මම ආපහු කම්පයිල් කරනවා. එකද හතරක් තාව. කමෙන්ට් කරපු එක සේව් කරලා නැහැ. දැම්මා.
මෙන්න තියෙනවා 4 ඇවිල්ලා. හරිනේ කතන්දරේ. දැන් එතකොට මට කියන්න ඉතින් මොකක්ද අපිට තිබ්බේ? XOR එක A XOR B කම්පයිල් කරා මට කියන්න උත්තරේ බලන්න හදලා මොකක්ද දෙන්න ඕනි කියලා. ඒකනේ හරිද? එකනේ පේනද උත්තරේ? එක ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඒක දැන් තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ කතන්දරයට යමු. ඊළඟ කතන්දරේ මෙන්න මෙහෙම දෙයක්. left shift එක තියෙනවා right shift එක තියෙනවා. හොඳද? ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි දැන් කතා කරන්න යන්නේ ඔන්න ඕක ගැන. හොඳේ? ඔය තියෙනවද left right ද? right shift එක ගැන අපි දැන් කතා කරන්නේ. right shift එක ඉද කරන්නේ මොකක් හරි අපි දැන් ඉලක්කමක් integer එකක් දෙනවා. හොඳේ? integer පහ දුන්නා කියන්නේ පහ දුන්නාම මේක බයිනරි වලට හරවනවා. පහ බයිනරි හදපුවාම කීයද? 1යි 0යි 1නේ. හොඳේ? පළවෙනි ස්ටෙප් එක කරන්නේ බයිනරි වලට හරවනවා. දෙවෙනි ස්ටෙප් එකේදී කරන්නේ මෙතන මේ තියෙන එක තියෙනවනේ. එක ඊළඟට මෙන්න දැන් මේ ඊතලේ පෙන්නන පැත්තට එක එක අරගෙන එක අරගෙන මෙතෙන්න. මේ බිංදුව අරගෙන මෙතෙන්න. එතකොට කීය දෙන්නේ? එක එකක් ඉස්සරහට අරන් ගියා. එකයි. ඉස්සරහ තියෙන බිංදුව එකක් ඉස්සරහ එකට අරන් ගියා. බිංදුව. එතකොට මේ අවසානයේ මෙන්න මෙතනින් එහාට යන්න නෑනේ. එකක් නේ අරන් ගියේ. ඒතර මේක අයින් වෙනවා. එකක් නිසා. හරිද? සරි. මම හිතමු මට පොඩක් වැරදුනේ. පහ right shift කරන්න එකකින් කියලා. දැන් අපි කරන්න යන්නේ මේක. පළවෙනිම කරන්නේ මෙන්න මේ පළවෙනිට දීලා තියෙන පහ කියන එක බයිනරි වලට හරව ගන්නවා. බයිනරි වලට හැරෙව්වා. දෙවෙනි ස්ටෙප් එකට කරන්නේ shift කරවනවා right වලට දකුණු පැත්තට shift කරනවා. කියන අර array එකක් shift කරා වගේ තමයි. දැන් මේක array එකක් වගේනේ තියෙන්නේ. එකක් shift කරනවා. එක අරන් යනවා මෙතනට. බිංදුව අරන් යනවා මෙතනට. ඊට පස්සේ මෙතන තියෙන මෙතන එතකොට එකක් නැහැනේ. මේක නැති වෙනවා. හොඳේ? අපි හිතමු 10 shift කරන දෙකකින් කියලා. ඒතර පළවෙනි ස්ටෙප් එක මොකද කරන්නේ? බයිනරි වලට හැරෙනවා. 1යි 0යි 1යි 0 බයිනරි වලට. ඊට පස්සේ shift කරන්නේ කොහොමද? දෙකක්. එතකොට මෙතන තියෙන එක අරන් ගියා මෙතෙන්න. 1යි. මෙතන තියෙන බිංදුව අරන් ගියා මෙතෙන්න. බිංදුවයි. මෙතන තියෙන එක අරන් යනවද ආයේ? නෑනේ. දෙකක් නේ තියෙන්නේ. මේක හරි ලේසියෙන් හිතා ගන්න පුළුවන් බයිනරි වලට හැරෙව්වා. දෙකක් නම් අවසානයේ තියෙන දෙක අයින් කරා. එතකොට එකක් නම් අවසානයේ තියෙන එකක් අයින් කරා. ඊට පස්සේ තුනක් නම් අවසානයේ තියෙන තුන අයින් කරා. දැන් මේකට දාපුවට පස්සේ ආන්සර් එක එන්නේ 1.0. දැන් මේකට දාපුවම ආන්සර් එක එන්නේ මේකට ආන්සර් 1.0 ඉස්සරහට අරන් ගියා. ඊට පස්සේ ආයෙත් මේක මොකද කරන්නේ? ඩෙසිමල් වලට හරවනවා. හොඳද? ඒතර right shift එකේදී කරන්නේ හරි ලේසි කීයක් තියෙනවද කියලා බැලුවා. බයිනරි වලට හැරෙව්වා. අවසානයේ තියෙන දීලා තියෙන ඩිජිට් ගාන අයින් කරා. දෙකක් නම් දෙකක් අයින් කරා. තුනක් නම් තුනක් අයින් කරා. හතරක් නම් හතරක් අයින් කරා. right shift එකේ. ඊට පස්සේ
left shift එකේදී වෙන්නේ අපි හිතමු කීයද දාන්න අපි 10 කියලා integer වලින් 10 right shift කරන්න කියනවා දෙකක් කියමු එතකොට කරන්නේ මේක ලියාගත්තා මේ මොනවද බයිනරි වලින් දෙකක් නම් අවසානයේ බිංදු දෙකක් දැම්මා හොඳද දැන් එතකොට අපි සාමාන්‍යයෙන් මේක හිතනවා අපි සාමාන්‍යයෙන් මේක ගන්නේ ඩිජිට් 8කින් තියනවා කියලා සමහරට ඉන්ටිජර් විදිහටම දුන්නොත් එහෙම අවසානයේ දැන් මෙහෙම ඉස්සරහට යවනවා කිව්වොත් එහෙනම් බැරිලත් මේක අර දීලා තියෙන ප්‍රමාණයට පිළිලා නම් ඉස්සරහින් තියෙනව නැති වෙනවා හොඳේ ඒකත් හිතන්න දැන් මේ වගේ දෙයක්නේ ඔය ඇරේ එකක් වගේනේ තියෙන්නේ මෙන්න මෙහෙම ඇරේ එකක් නේ තියෙන්නේ අපි ඉස්සරහට අරන් යනවා කියලා නෝකින් ගන්නෙ මේ ඔක්කොම පිළිලා නම් බැරිලත් පිළිලා තිබුණොත් මෙහෙම එක මේ පැත්තට ඉස්සරහට පනනකොට බැරි වෙලා මෙතන තියෙනවා ඉස්සරහට පැන්නුනොත් මෙතනින් ඉවරලා ගියොත් එහෙම අපි ඒ කෑල්ල නොසලකා හරිනවා හොඳේ එච්චර ලොකු සංඛ්‍යාවක් දෙන්නේ නැහැ පොඩි සංඛ්‍යා වලින් හිතන්නකෝ අපි කීපයක් කරලා බලමු මෙතනින් AB නම් බැරි වෙයි මං කියන්න 10 right shift කරන්න දෙකක් sorry එකක් දෙන්නම්කෝ එකක් මදි නේ 10 වෙනකොට 12 ගමු දෙකක් ගන්නවා හරි දැන් මේක බලලා මට කියන්න උත්තරේ කීයද දෙන්න ඕනේ කියලා කවුරු හරි මොකද කරන්නේ 12 බයිනරි වලට හැරෙව්වා අවසානයේ තියෙන ඩිජිට් එක අයින් කරා එන ඉලක්කම මොකෙන්ද ඩෙසිමල් වලින් කිව්වා D කියන්නේ ඩෙසිමල් කියන බලන්න උත්තරේ මොකක්ද දෙන්න ඕන උත්තරේ 3නේ 3 ආවනේ පේනවනේ 3 වෙත් තියෙන ඊට පස්සේ දැන් මේක මනිප් පැත්තට කරන්න ආයෙ මෙතන මේව කරන්න ඕනේ දැන් මොකක්ද දෙන්න ඕන උත්තරේ උත්තරේ මොකක්ද දෙන්න ඕන එකයි බිඳුවනේ දොර අවසානයේ බිඳු දෙකක් දාපුවාම දැන් කීයද 48ද බලන්න 48ද කියලා ඇවිල්ලා තියෙනවා ඔයාලට උත්තරේ එතකොට කොහොමද තියෙන්නේ බයිනරි වලට හැරෙවුවොත් 12 1 වෙනවා අවසාන බිඳු දෙකක් දානවා එතකොට 32යි 16යි එකම 48යි හරිනේ මෙතන තේරුණා කියලා නෝන්නේ කවුලක් නැහැනේ හරි බං හරි වෙන හැටි තේරෙනවනේ හරි එතකොට තව පුංචි දෙයක් ගැන කියන්න තියෙනවා මේක දැනන් ඉන්න නම් හොඳයි දැන් ඉන්ටිජර් වගේ දෙයක් නෝය ඊළඟට තියෙනවා ASCII කියලා කේත ක්‍රමයක් හරිද
මෙන්න මේකට තමයි කියන්නේ ASCII ටේබල් එක කියලා. මේකෙන් තියෙන්නේ අපේ මේ කම්පියුටරේ තියෙනවනේ ඔය සංකේත තියෙනවා ඔය තියෙනවනේ අපි කැරක්ටර්ස් විදිහට පාවිච්චි කරන්නේ. අන්න කැරක්ටර්ස් කියන පාවිච්චි කරනවා නල් එක කියන්නේ බිට් 8කින්. හොඳේ. බිට් 8කින් බිඳුව. ඊට පස්සේ මේ සෙට් එකක් තියෙන මේ සෙට් එකේ නම් මම මේ ඔක්කොම නම් දන්නේ නැහැ. මේ තියෙන US ඩොලර් රුපියල් ලටපට ඒ ඔක්කොම තියෙනවා. එතකොට අපිට ඕන ටික තියෙන මොකද්ද? කැපිටල් A පටන් ගන්නෙ 65න්. 65 බයිනරි හරවලා 65 බයිනරි වලට හරවලා ඉවර වෙලා ඒක බිට් 8කින් ලියපුවාම එන්නේ A තියෙන විදිය. ඒතර සිම්පල් A තියෙනවා කීයද 97. ඊට පස්සේ 1 2 3 බිඳුව තියෙනවා 48. ඒතර 48 බයිනරි වලට හරවලා ඒක බිට් 8කින් ලිව්වට පස්සේ තමයි බිඳුව තියෙන්නේ. බැරිවත් ඔය XOR මොකක්ද මෙව්වා මොකක්ද බිට්වයිසෝ දැන් කියලා දුන්න සෙට් එකටම ඒ කියන දෙයක් දැම්මොත් කරන්නේ බිට් 8කින් ලිව්වා මේ තියෙන ඉලක්කම බැලුවා ඒ ඉලක්කමට හරියන්න බිට්වයිස් ඒ ඔපරේෂන් එක දැම්ම එන උත්තරේ දෙන ඩෙසිමල් අගයට අදාළව තියෙන රිසල්ට් එක දුන්නා. හොඳද? මේ වගේ දෙයක් නම් අහලා තියෙනවද මන් දන්නේ නැහැ. අහන්න නම් පුළුවන්. බැරිකමකුත් නැහැ. ඉතින් මේක නෑ ඇත්තටම ලොකු දෙයක්වත් නෙමෙයි. ලොකු දෙයක් ඇත්තෙත් නැහැ. ඇත්තටම හිතන්නත් එපා මේකේ. බැරිලත් එහෙම අපි හිතමු මේකෙත් දෙනවා අපි and bitwise and එක දෙන්න කියලා simple A එකයි capital B එකයි simple A එකයි capital B එක අපි දෙනවා කියලා. ඒතකොට කරන්නේ මෙන්න මේ A ට තියෙනවනේ මොකක් කරන්නේ simple A ට තියෙනවනේ අද 97 bit 8කින් ලිව්වා binary වලට හරවලා ඊට පස්සේ capital B තියෙන 66 තියෙනවා binary වලට හැරෙව්වා bit 8කින් ලිව්වා අදාළ ඔපරේෂන් එක දැම්ම ඔපරේෂන් එක දැම්මට පස්සේ උත්තරේ විදිහට අපි ආව හිතමු 100 උදාහරණයක් හරියටම 100 එන්නේ නැති වෙයි හරියටම 100 අවුට් කරන්නේ එතකොට අපි අනිත් පැත්තට print කරන්නේ වර්ග ඩෙසිමල් නොත් 100 හෙක්සාඩෙසිමල් වලින් print කරොත් 64 ඔක්ටාවල් වලින් නම් මෙහෙම තියෙනවා එතකොට characters වලින් හිතුවොත් 100 කියලා කියන්නේ D ගුරුත් වෙන්නේ D. මෙන්න මේ chart එකේ තියෙන chart එක ටිකක් ඕන දේ තැන් වලින් ටිකක් කටපාඩම් කරගන්න බලන්න. 65න් තමයි A පටන් ගන්නෙ. ඊට පස්සේ P 66 ඔහොම යනවා. එතකොට simple A 97න් බිඳුව 48 නේ 48න් පොඩ ඒක මතක තියාගන්න බැරි වෙලාවත් ඒ වගේ දෙයකට ඔපරේෂන් එකක් දැම්මොත් වෙන්නේ මෙතන තියෙන ඩෙසිමල් අගය ගත්තා ඒක බයිනරි වලට හැරෙව්වා අර කියන ඔපරේෂන් එක දැම්මා ඊට පස්සේ එන ඩෙසිමල් අගයක් තියෙනවා නේ ඩෙසිමල් අගයට අදාළව මෙතනින් එන කැරක්ටර් එක එනවා කැරක්ටර් එක එනවා කැරක්ටර් එක ඉල්ලන්නේ නැතුව මොකද්ද ඩෙසිමල් වලින් අගය ඉල්ලුවද මේ කියන ඩෙසිමල් අගය එනවා එහෙම තාක් වෙන්නේ බැරි වෙලාවත් ඔය සංකේතයක් නිකන් සංකේතයක් වගේ තියෙන දෙයක් අර කියන ඔපරේෂන් වලට දැම්මොත් මම ඒක කරලා නම් පෙන්නන්නේ ඒක වැඩි දුර දත්තිය අපිට වගේ සීකට කිව්වේ ඊට පස්සේ අපි කතා කරමු අපි arithmetic operators ගැන කතා කරා. ඊළඟ අපි කතා කරමු මෙන්න මේ relational operators ගැන. හොඳද? අපි හැම එකම වෙන්නේ true හරි false ද හරිනේ කරන්ට් එක එනවා යනවා කියන එකනේ කම්පියුටර් එකෙන් වෙන්නේ. මේකෙන් කරන්නේ මෙන්න මේ equal එක දුන්නොත් එහෙම මෙන්න මේ සමාන ලකුණු දුන්නොත් එහෙම දෙපැත්තට දෙන අකයන් දෙක සමාන නම් රිසල්ට් එක true කරලා දෙනවා. මෙන්න මේ මේ මොකද මේ මෙන්න මෙතන මේ සමාන ලකුණු දෙකක් නැහැ. not equal එක දැම්මොත් එහෙම දෙපැත්තට අසමාන වුණොත් true දෙපැත්තට සමාන වුණොත් false දෙනවා. greater than එක ගත්තොත් එහෙම මේ පැත්ත විශාලයි නම් මේ පැත්තට වඩා true දෙනවා. මේ තියෙන කතන්දර ටික ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන්. ඔය කියන කතන්දර ටික දැනට ඔහොම තියාගන්න වෙන දේවල් ටික අපි පස්සේ if then else වලින් ලස්සන කතා කරමු. හරිද? දැන් මේකේ තියෙන දෙපැත්තම සමාන වෙන true sorry දෙපැත්තම සමාන true දැන් දෙපැත්තම සමාන නැහැ නේ එතන false කියලා දෙනවා. මෙතන දෙපැත්තම අසමාන නම් true. ඇවිල්ලා තියෙනවනේ greater than එක තියෙනවා. greater than හරි සමාන නම් හරි එක දන්නවා less than එක අපි ඔය ටික දන්නවනේ අපි සාමාන්‍යයෙන්. ඒක if then else වලින් ලස්සන කතා කරමු දැනට. දැනට නිකන් අතාරින්න අපි මේක ගැන කතා කරා.
හොඳේ ඉන්ක්‍රිමෙන්ට් එක ගැන කතා කරා පෝස්ට්ෆික්ස් එක ප්‍රිෆික්ස් එක ගැන අපි කතා කරා එතකොට මොකක් හරි ඔපරේටර් එකක් යනකොට පිළිවෙලක් තියෙනවා හොඳේ ඒකට අපි කියනවා ප්‍රෙසිඩන්ට්ස් කියලා හරිද පිළිවෙලක් තියෙන අපි මේ තියෙන ඔපරේටර්ස් මොකක් හරි සමීකරණයට වගේ දාලා ලියුවොත් එහෙම පිළිවෙලක් තියෙනවා වමේ ඉඳන් දකුණට තමයි කියවන් යන්නේ හොඳේ වරහන නැත්නම් බ්‍රැකට් එක ස්ක්වයර් බ්‍රැකට් එක ඇරෝ එක ඩොට් එක තමයි මුලින්ම බලන්නේ මුලින්ම ඒ ටික තියෙනවා නම් ඒව ඇතුලේ තියෙනවා හරි ඒ දෙපැත්තේ තියෙනවා හරි තමයි මුලින්ම මොකක් හරි ෆෝමියුලා එකක් හරි මොකක් හරි දීලා තිබුණොත් මුලින්ම කැල්කියුලේට් කරන්නේ එක්ක බ්‍රැකට් එක නැත්නම් ස්ක්වයර් බ්‍රැකට් එක එහෙම නැත්නම් ඇරෝ එක එහෙම නැත්නම් ඩොට් එක හොඳද ඊළඟට බලන්නේ ඊළඟට ලෙවල් එකේ බලන type of කියන එක sorry මෙන්න මේ මොකක් හරි අපි type cast එකක් අපි කලින් සැරේ කරා type cast එක දීලා තියෙනවා නම් ඒක එහෙම නැත්නම් size of කියන එක multiplication එක addition subtraction increment decrement එතකොට මෙතන තියෙනවා tilde මම tilde ගැන කිව්වේ නෑ මම tilde ගැන දැන් කියන්න හොඳේ තව තියෙන exclamation mark කියන්නේ not කියන එක හොඳේ මේ tilde වලින් වෙන දේ මම චුට්ටින් කියන්න පිළිවෙලට මෙතන තියෙනවා පිළිවෙල යන හැටි පිළිවෙල මෙන්න මේ පිළිවෙල මේක පොඩ්ඩක් අනිවාර්යෙන් මතක තියාගන්න ඔපරේෂන් එකක් කරනකොට බ්‍රැකට් වලින් බලනවා ඒ යන බලන්න මේ ඉන්ක්‍රිමන්ට් ඩික්‍රිමන්ට් ඒ වගේ සයිස් ඔෆ් ඒ වගේ දේවල් තියෙනවා මේක පොඩ්ඩක් වැරදි වගේ මෙන්න මේක එන්නේ නැහැ මේ දෙවෙනි එක එන්නේ නැහැ මුලින්ම මේක දෙවෙනියට මේක තුන්වෙනියට මේක හතරවෙනියට මේක බලනවා පස්වෙනියට මේක බලනවා ඊළඟට මේක මෙහෙම පිළිවෙලට තමයි බලන්නේ මෙන්න මේක වැරදි මේ දෙවෙනියට මේ තියෙන එක වැරදි හොඳේ මේක 1 2 3 4 5 6 ඔය පිළිවෙලට තමයි බලන් යන්නේ. අපි දන්නවනේ අර 1 බෙගු 3 කියලා අපි අර ගණන් වල කරන්නේ. ඒ වගේ තමයි. මුලින්ම බැලුවොත් බ්‍රැකට් එහෙම අර අපි කියන මොකද කියන්නේ ඉංග්‍රීසි වලින්? බොඩ් මාස් කියනවා. මොකද තියෙනවනේ මොකක්ද එක? බ්‍රැකට් of මොකක්ද එකක් තියෙන්නේ? සිංහලෙන් 1 බෙගු 3 අර තියෙන්නේ වරහන් හාලනා යන්න. ඔය කතන්දර අන්න ඒ පිළිවෙලට වගේ මේකෙත් තියෙනවා ප්‍රකාශනයක් ඊට පස්සේ ප්‍රකාශනය කියවන් යන්නේ මෙන්න මේ පිළිවෙලට. මේක අනිවාර්යෙන් මතක තියාගන්න මේක අනිවාර්යෙන් ඕන දෙයක්. මේක ගැන කතා කරා. මෙතන තියෙනවා අර අපි කතා නොවිච්ච ඒවා ටික. එකත් බලන්න. අපි ස්කෑන් F එක කරා. ඊළඟට අපි යමු if එක ගැන කතා කරා. හොඳද? අන්න එළියම් කම්පැරිසන් කියලා. එතකොට මේකේ දෙයක් true කියලා බලන්න මේකේ boolean කියන data type එක නෑ මේකේ තියෙන integer කියන data type එකෙන් තමයි මෙයාලා true ද false කියලා බලන්නේ C වල. C වල බිඳුවෙන් කියනවා false කියන එක. මොකක් හරි නිකන් ඉලක්කමක් නම් true සාමාන්‍යයෙන් අපි දෙයක් true කියලා ගන්නවා නම් එක කියන එකෙන් තමයි ගන්න. බැරි වෙලත් අපිට ඕනි වුණොත් මෙන්න මේ සාමාන්‍යයෙන් මේ ගහනකොට මේක එනවා මේ මොකෙන්ද ID එකකින් ගියොත් මේක එනවා මේ මොකද්ද කියන එක මම ටිකකින් කියන්නම් ටිකකින් කියන්නේ ෆන්ක්ෂන් පටන් ගත්තාම මෙන්න මේ මොකද්ද කියලා කියන්නම් මේ තමයි සේෆ්ටි විදිහට C ප්‍රෝග්‍රෑම් එකක් මේ පටන් ගන්න ඕන ක්‍රමය අපි මම මේකේ රිටර්න් 0 ගැන කතා කරා අපි දැන් මේ මොකද්ද කතා කරන්න යන අපේ මේ if එක ගැන මොකක් හරි දෙයක් true වුණොත් හොඳද if එකෙන් වෙන්නේ මොකක් හරි දෙයක් true වුණොත් ඒක ඇතුළට මේ දෙන දේවල් මෙන්න මේ අපි මේ curly braces ඇතුළේ මේ දාන දේවල් වල ඇතුළේ අපි print කරන දේවල් ටික run කරනවා if එකෙන් වෙන්නේ සරලව මෙච්චරයි නේද අපි හිතමු 5ට වඩා කුඩායි 5 කුඩායි 10යි කියලා අවු නැහැ true නේ true නම් print කරන්න කියනවා 5 is
lesser කියලා ලියනවා. මේක මොකක්ද වෙන්නේ? මෙතන මොකක් හරි ප්‍රකාශනයක් තියෙනවා. ඒ ප්‍රකාශනේ බලන අවසානට එන්නේ මොකක්ද? true the false ද කියලා. හරිද? මේක ඇතුළේ තියෙන එක true නම් මේ curly braces ඇතුළේ තියෙනව ටික print කරනවා. ඔක කරලා පෙන්නනවා. කරා ප්‍රශ්නයක් නැහැ. මොකක්ද 5 is lesser කියන එක. හොඳයි. මුලින් මේකේ තියෙන්නේ if එක ඇතුළේ මේ ලියන මොකක් හරි දෙයක් true නම් ඒක ඇතුළේ මේ දාන curly braces එක ඇතුළේ දානවා run කරනවා. බැරි වෙලාවත් මේ if කියලා දාලා ඉවරලා කරන්න ඕනේ එක වැඩයි නම් ඔය curly braces දැමීමේ ඕමනාවක් නැහැ. මෙහෙමම ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව ඔහොම ලියපුවම වැඩේ රන් වෙනවා. හොඳේ. එකක් තියෙනවා. ඇතුළේ වෙන්න ඕන දේවල් එකයි නම් තියෙන්නේ. print statement කීපයක් තියෙනවා. ඇතුළේ මොකක් හරි එකතු කිරීමක් අඩු කිරීමක් තියෙනවා. එහෙම දෙයක් නම් අනිවාර්යයෙන් මෙන්න මේ වගේ curly braces දාන්න ඕනේ. එහෙම නැත්නම් එකක් තියෙනවනම් curly braces නොදා ලියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න දෙනවා if else එක. else එකකට එහෙම එකක් තියෙනවනම් ওই curly braces නොදා ලියන්න පුළුවන්. හරි. දැන් මම මේක බොරුවක් කියලා ලියන්නම්. බින්දුව දාන්නම්. එක දාන්නම්. එකට වඩා පහක උඩයිද? බොරු නම් else එකේ තියෙන ඒවා රන් කරන්න. 5 is greater කියන එක ආවා. හොඳද? එතකොට if එක හරි else එක හරි. ඊට පස්සේ මේක අපිට ඕන වුණා කියලා හිතන්න අපිට කීපයක් බලන්න ඕන. හොඳයි. ඉතර කරන්නේ else if එක දැම්මා. ඊළඟ එකට අපි දාමු මොකද්ද දාන්නේ? ෆයි කියන එක ලෙස දැන් 10 නල් print කරන්න කියනවා. ඊට පස්සේ අපිට මේ වගේ තව අපිට comparison කීපයක් කරන්න ඕන. අපිට මෙහෙම දාන්න පුළුවන්. හොඳයි. මෙහෙම දාගෙන යන්න පුළුවන්. හොඳයි. මෙහෙම දානකොට else එක දාන්න පුළුවන්. else එක නොදාන්නත් පුළුවන්. හරිද? else එක දැම්මොත් එහෙනම් මේ ඔක්කොම බලලා ඉවරලා ඒක එකක්වත් true නැත්නම් else එකට යනවා. එකක් මේක නිකන් තියන්නම්කෝ. එතකොට තව මේක හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දැන් අපි මුලින්ම දෙයක් දාලා ඉවරලා මෙතන ප්‍රකාශනෙන් බලනකොට බැරි වෙලාවත් මේ ප්‍රකාශනේ true නැහැ. false. ඊට පස්සේ බලනවා ඊළඟ එක. ඊට පස්සේ බැරි වෙලාවත් ඊළඟ එක true වුණොත් එහෙම එතනින් එහාට බලන්නේ එයා එතනින් එහාට. හොඳයි. අර true වෙච්ච එකේ තියෙන දේවල් ටික කරලා ඉවර කරා. දැන් මේක හැටියට නම් මෙතනින් නතර වෙනවනේ. ඒතර මෙයා පෙන්නන්නේ 5 is lesser than 10 කියන එක විතරයි. එතනින් පල්ලෙහාට ආයෙ මෙයා යන්නේ නැහැ. කම්පයිල් කරා දුන්නා. 5 is lesser than 10 විතරයි දුන්නේ. එතනින් එහාට එයා ගියේ නැහැ. හොඳද? කොහොම තමයි if එකේ වෙන්නේ. if එකේ අපිට පුළුවන් ඕනනම් මෙතන තව සංකීර්ණ දිගට ප්‍රකාශනයක් ලියන්න. සරල විදිහින් if එක මෙච්චරයි. සරල ලොකු දේවල් නැහැ. හරිද? එතකොට if එක හරි. මම ඊට පස්සේ මේක කෙලින්ම
කමෙන්ට් කරන්න මෙතන මේ එකට යන්නකො loop w අපි කතා කරන්නේ while loop ගැන මේකෙදි කරන්නේ මොකක් හරි ප්‍රකාශනයක් අපි ලියනවා මොකක් හරි true හරි false හරි යන විදිහට ප්‍රකාශනයක් අපි ලියන එක comparison එකක් හරි මොකක් හරි ලියනවා ඊට පස්සේ බැරි වෙලාවත් ඒක true නම් ඒ ඇතුළේ තියෙන code segment එක curly braces ඇතුළේ අපි ලියන්නේ ඒකට අපි කියන code segment එක කියලා ඒක ආයෙම run කරන්න කියලා. හරිද? මම ඔන්න while loop එකක් නිකන් ලියලා වෙන්න. while loop එකක් ලියනකොට සාමාන්‍යයෙන් අපි හිතමු කියන 10ට print කරන්න ඕනේ කියලා. while ඉතයි සමානයි බිඳුයි ඉඳන් මට ඕන i කුඩයි 10 වෙනකම් print කරන්න කියලා. එතකොට මේකේ තව බලන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් මෙන්න මෙතන දාන ප්‍රකාශන. කොච්චර ප්‍රමාණයද කොච්චර වතාවක්ද කියලා අපි ප්‍රකාශනයක් හදලා දාමු. ඒ හදලා දාන එක සමහර මේ උඩින් තමයි අපි දාන්නේ. while එකට උඩින් අපේ comparison එක ගැන comparison එකේ initial එක අපි කරනවා කොත්තන ඉඳන්ද කියලා ඉස්සර එක්ක ඉස්සරට යන්න පුළුවන් නැත්නම් පස්සට වෙන්න පුළුවන්. අපි හිතමු බිඳුවේ ඉඳන් 10 වෙනකම්. ඒ කියන්නේ වතාවල් 10ක් තාම මට දෙයක් run කරගන්න ඕනේ. හොඳද? එතකොට කරගන්න ඕනේ initial step එක comparison එක පටන් ගන්න කොහෙන්ද කියලා අපි initialize කරගන්න කොතෙන්ද කියලා. අපි හිතමු බිඳුවේ ඉඳන් කියලා. හොඳද? වෙන්න ඕන කොතෙන්ද එනකන්ද? 10 වෙනකම්. කීයද? පිට පුළුවන් i සමානයි i ධන 1 මේකම අපිට ලියන්න පුළුවන් i++ කියලා. හොඳයි i++ කියලා ලියන්න පුළුවන්. හොඳද? හරි ලියන ක්‍රම තියෙනවා. මොකද්ද මේක කරන්න ඕන දේවල් ටික? මොකද comparison එක පටන් ගන්න කොතනින්ද කියලා while එකට උඩින් අපි ලියා ගන්න ඕන. ඊට පස්සේ comparison එක ඉවර කරන්නේ කොතනින්ද කියලා මෙතනින් අපි ප්‍රකාශනය ලියන්න ඕන. ඊට පස්සේ ඇතුලේ මෙන්න මෙතන එනකම් මේ ඇතුලේදී වෙන්න ඕන වැඩ ටික ලියන්න ඕන. වෙන්න ඕන වැඩ ඇතුලේදී අපි එකක් තියෙනවා මෙන්න මේ step එක විශේෂයි. මොකක් හරි iteration එකක් දෙන්න ඕන. මෙන්න මේ file එක ඉවර වෙනකම්. file එක අපිට break කරගන්න steps දෙන්න ඕන. break කරන්න step කොහොමද වැඩේ ඉවර වෙන්න ඕන කියන කතන්දරය දෙන්න ඕන. කියන්නේ step මෙච්චර මෙහෙම ලොකුවට තියන්න. මෙහෙම කරන්න කියලා අපි file එක ඇතුළේ දෙන්න ඕන. කීය කොච්චර ගිහිල්ලාද මේක වැඩේ යන්න ඕන කියලා. ඊට පස්සේ අපි මේක play කරන කරොත් එහෙම වෙන්නේ අද ප්‍රශ්නේ මම මෙතන මේකක් දාගෙන තියෙනවනේ මම එකක් නැහැ නේ කමෙන්ට් කරගන්නවා මොකද්ද උනේ බිඳුවේ ඉඳන් 9 වෙනකම් print කරා මේ කොහොමද අපි කියනවා බිඳුවෙන් පටන් ගන්න 10න් ඉවර කරා හොඳද මොකද්ද මෙයා කරන්නේ මෙතන බැලුවා කම්පියුටර් 0.1යි true ඇතුළට ගියා මේක කරා ඊට පස්සේ එකකින් හැඩි කරා ආයෙ මෙතෙන් ආවා
දැන් තියෙන්නේ 1 10ට කුඩයිද ඔව් ඇතුළට ගියා 2 කුඩයිද බැලුවා 3 ආව කුඩයිද බැලුවා 4 ආව කුඩයිද බැලුවා ඊට පස්සේ රන් කරා 5 ආව 6 ආව 7 ආව 8 ආව 9 ආව 9 ඔව් හරි ඇතුළට ආව ඊට පස්සේ 10 ආව 10 කුඩයිද නැහැ ඊට පස්සේ නතර කරා එතකොට මේ බිංදුව ඉවිල තියෙනවා 1 ඉවිල තියෙනවා 2 ඉවිල තියෙනවා 3 ඉවිල තියෙනවා 4 ඉවිල තියෙනවා 5 ඉවිල තියෙනවා අපිට උනා අනිත් පැත්තට කරන්නත් පුළුවන් ඉතින් 10න් පටන් ගන්න අයි විශාලද බිංදුව වල දැන් තියෙන අනිත් පැත්ත 10 ඉඳන් අනිත් පැත්ත කොහොම අපිට ලූප් එකක් සරලව ලියන්න පුළුවන් ලූප් එකක් ගැන කතා කරන තව පොඩ්ඩක් කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා ඉන්ෆිනයිට් ලූප් කිය. බැරි වෙලාවත් අපි මෙතනින් මෙන්න මෙතනට දාන කන්ඩිෂන් එකකින් හැම වෙලාවෙම එන්නේ true නම් හැම වෙලාවෙම true නම් මෙතන බ්‍රේකින් එකක් වෙන්නේ නැත්තම් මේක print එක නතර වෙන්නේ නැහැ. මම ඉන්ෆිනයිට් ලූප් එකක් කරලා පෙන්නන්නම්. දැන් විශාලයිනේ අනිවාර්යෙන්ම එතකොට මුකුත් කරන්නෙත් නැහැ. මොකක්ද දැන් මේක වෙන්න ඕන? කොහොම වෙලා හරි මෙතන මේක false වෙන විදිහක් අපි මේක ඇතුලේ ලියලා නැහැනේ. දැන් එතකොට මේක එහෙම දෙයක් නැතුනවා මේක infinite loop එකක් විදිහට වැඩ කරනවා. run වෙනවා ඉවරයක් නැහැ. මම control C ගහනවා. එතකොට run එක කරනවා මේ. උට දුන්නොත් එහෙම ඒක infinite වැඩේ කරගෙන යනවා. මෙතනින් loop එක කැඩෙන්නේ නැති වෙන්න මෙයා දාගත්තොත් එහෙම බැරි වෙලාවත් අපිට ඒක false වෙන අවස්ථාවක් මේ වැදකින් කොහෙන් හරි වෙන්නේ නැති වුණොත් එහෙම මේක නතර වෙන්නේ නැතුව රන් වෙනවා. නතර වෙන්නේ නැතුව රන් වෙනවට අපි කියනවා while infinite loop එකක් කියලා. ඊට පස්සේ තව infinite loop කරන විදිහක් තියෙනවා. අපි දන්න එක කියන්නේ true කියලා හැම වෙලෙම අපි while එකට දෙමුත් එහෙම මේක always true වෙනවනේ. මම මෙතනින් I plus කරන්න කියලා දෙනවා. ඊට පස්සේ අපිට තව කරන්න පුළුවන් වැඩක් if කියලා ඉවරලා ලියන්න පුළුවන් I සමානයි කීයද 5 නම් බ්‍රේක් කරන්න කියලා. මේකෙන් වෙන්නේ මේක මෙහෙම රන් වෙනවා. මැද තියෙනවා මෙන්න මේ කන්ඩිෂන් එක true වුණ ගාම loop එක නතර කරනවා. ඒ විතර තමයි මෙන්න මේ break කියන එක වැඩ කරන්නේ. while එක දැම්මා ඊට පස්සේ අවසන් වෙයි. run වෙන විදිහක් ලිව්වා. දැන් මේක එක දාපු නිසා මේක infinite loop එකක් වෙනවා. මේක අපි නවත්තන්න කියනවා අපි 5ට සමානව නවත්තන්න කියනවා. මම මෙතන මේ මොකද වෙලා තියෙන්නේ? බින්දුව නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. කවදාවත් true වෙන්නේ නැහැ. ඒතකොට ඒක infinite loop එකක් යනවා නේ. බින්දුවේ ඉඳන් පහට රැකන් වුණා. මොකක්ද උනේ? මේව දැන් මේක infinite loop එකක්. මේක දිගටම run වෙන්න තියෙන එක. හොඳද? ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ අතරෙම තව I එක වැඩි කරගන්නත් යනවා. වැඩි කරගෙන යනවා මේක රවුමක් යනවා රවුම යනකොට වැඩි කරගෙන ගිහින් අවසානට I සමානයි 5 කියන අවස්ථාවක් ආවා. එතකොට කියනවා බ්‍රේක් කරන්න කියලා. එතකොට මෙන්න මේ ඉන්ෆිනයිට් ලූප් එක මෙතන while එකේ තියෙන ලූප් එක එයා නතර කරනවා. හරිද? ඊට පස්සේ අපි තව කතා කරොත් එහෙම බ්‍රේක් විතර නෙමෙයි තව තියෙනවා කන්ටිනියුස් කියලා එකක්. I සමානයි 5 නම් කන්ටිනියුස් කරන්න කියන්නේ මෙතනදී මම කියනවා හයි කුඩා වෙන මේකේ 10 වෙනකන් රන් කරන්න කියන. හොඳද?
බින්දුවේ ඉඳන් 10 වෙනකන් යවන්න කියලා කියනවා. එක එක තමයි යවන්න කියන්නේ ස්ටෙප් එක. ස්ටෙප් එක එක යවන්න කියන්නේ. පහේදී කන්ටිනියු කරන්න කියනවා. පහේදී කන්ටිනියු කරනවා කියනකොට වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. එයා පහෙන් නතර කර. කතේ උනේ. එයා කරන්නේ පහම කෑල්ල ඉවරලා පහ නැතුව ඉතුරු ටික විතරක් print කරනවා. මොකද වෙන්නේ? එක එක වැඩි යනවා. කන්ටිනියු එක හිට වෙච්ච ගමන් මෙතනින් පල්ලේ එයා රන් කරන්නේ නැහැ. ඒ වටේ අතෑරියා ඊට පස්සේ ඊළඟ වටේට ගියා. එයා පහෙන් නතර කරා. බින්ද 1 2 3 4 පහෙන් නතර කරා. පහෙන් නතර කරලා ඉතින් කියන ඇත්ත මොකක් හරි අවුලක් තියෙනවා. කම්පයිලර් එකේ හරි මොකක් හරි අවුලක් තියෙනවා වගේ. කොහොමද තියාගන්නකො වෙන්නේ? පස්වෙනියට යන ඉටරේෂන් එක තියෙනවනේ. i සමානයි 5 වෙලා යන ඉටරේෂන් එක. අන්න ඒ ඉටරේෂන් එක වෙනකොට යා එතනින් එහාට දැන් මෙතන එනකොට i සමානයි 5 වුණ ගමන් එතනින් එහාට ඒක රන් කරන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනවා. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ i සමානයි මෙතන පල්ලෙහා තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එක ගියාට පස්සේ ස්ටෙප් එකට පල්ලෙහාට යන්නේ නැහැ නේ. එතනින් දෙන්න. හරිද? දැක්කද? පස්වෙනි එක එයා මිස් කරලා. එයා කරන්නේ එතකොට i සමානයි 5 වුණොත් එහෙම මෙතනින් පල්ලෙහාට තියෙනව එයා මේ රන් කරන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් යනවා මෙතන while එක මේ කම්පැරිසන් එක මෙතනට. එතනින් එහාට ඊට පස්සේ ආයෙත් පල්ලෙහාට එයා බලන යනවා. ආයෙත් අර විදිහට යන්න පටන් ගන්නවා. i සමානයි 5 වුණාම මෙතනින් පල්ලෙහා බැලුවේ නැහැ. ගියා උඩට ආයෙත් උඩ ඉඳන් ආයෙත් පටන් ගත්තා. හොඳද? දැනට එනකන් කරපු ටික තේරෙනවද ඔයාලට? ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ බලන්න. මේ කරපු දේවල් ටිකේ මට නම් අවුලක් නැහැ බං. ආයතයට අවුලක් නැද්ද? අවුලක් නැහැ කියලා හිතා. ඊට පස්සේ ළඟට තියෙනවා do while. do කියලා ලියන්නම do while එකෙන් වෙන්නේ කරන වැඩේ කලින්ම කියන. හරි? ඒක තමයි මම කරන්න කියමුකෝ. මෙහෙම බැටි දෙන්න ඕන කියලා හිතමුකෝ. මේකෙදි වෙන්නේ මුලින්ම ඉනිෂියල් ස්ටෙප් එක විදිහට අපි කොහමද මෙන්න මෙතෙන් අපි දාන කන්ඩිෂන් එක ගැන අපි ලියනවා. හොඳද? ඊට පස්සේ කන්ඩිෂන් එක මෙතනින් තමයි බලන්නේ. මේකෙදි වෙන්නේ අරගතෙන් අතනදී උනේ මේක true නම් නෑ ඇතුළට ගියේ.
මෙතනදී true ද මොකද්ද බලන්න මේ පළවෙනිට තියෙන එක run කරා එහෙම run කරා ඊට පස්සේ මේ true ද බැලුවා හරිද true නම් ඊළඟට ගියා run කරා true ද බැලුවා run කරා ඊළඟට true ද බැලුවා ඊට පස්සේ මේක true නම් ඊළඟට ගියා run කරා true නම් ඊළඟට ගියා run කරා true නම් ඊළඟට ගියා මෙහෙම යනකොට run කරා true ද බැලුවා ඊළඟට ගියා run කරා අරකේ true ද කියලා බැලුවා run කරා හරිද මේකේ තියෙන්නේ true ද බැලුවා run කරා මේකේ තියෙන්නේ run කරා true ද බැලුවා run කරා true ද බැලුවා මතක තියාගන්න ඕනේ අර ලූප් එකේ තියෙන විදිහට මම දුන්නේ. දැන් මම මෙතන මේක වෙනස් කරලා පෙන්නනවා. දැන් මේක true නිසා ඇතුළට ගියේ. මම ඔක false එකක් විදිහට දෙන්නම්. i කියන එක බිංදුව ආවම බිංදුව විශාල නැහැනේ. පළවෙනිටම වැඩේ වැරදිනේ. මේකෙදි දැන් මම ආයෙත් මේක ක්ලියර් කරලා ඉවරලා. ඔන්න ඒකම කම්පයිල් කරා රන් කරා මොකක්ද උනේ බිංදුව ඇයි බිංදුවක් ආවේ මේක වැරදුනත් ඇයි ඇතුළේ එකක් රන් කරේ මේකෙදී මම කිව්වා රන් කරා true ද බැලුවා i සමානයි බිංදුව ආවා රන් කරපුවම බිංදුව ආවා true ද බැලුවා false වුණා false වෙච්ච නිසා එළියට ආවා හරිද මේකේ තියෙන්නේ රන් කරා true ද බැලුවා අරක තියෙනවා true වුණාද රන් කරා හොඳද දෙකේ වෙනස තේරෙන්නේ නැති මේකෙත් අර විදිහට බ්‍රේක් පොයින්ට් දාන්න පුළුවන් බ්‍රේක් කියන එක මේකටත් වැඩ කරනවා බ්‍රේක් ඔහොම දාන්න පුළුවන් ඉතින් ඉහට නම් do while එක ගැන එච්චර ලොකුවට කතා කරන්න දෙයක් නැහැ ඊළඟට අපි කතා කරමු for while එක ගැන හරිද for while එක for while එක මෙන්න මෙහෙම තියෙන දෙයක් මෙතන තමයි initial එක පටන් ගන්න. කොතන ඉඳන්ද කොතනට වෙනකන්ද ස්ටෙප් කීය කීයද කිය. හොඳද? කොතන ඉඳන්ද කොතනට වෙනකන්ද ස්ටෙප් කීය කීය වෙනකන්ද. මම මෙතන අය දුන්නොත් එහෙම මොකද මේක වෙන්නේ? බිංදුවේ ඉඳන් 10 වෙනකම්. හරිද අපිට උනා 10 ඉඳන් බිංදුව වෙනකම්. 100 ඉඳන් බිංදුව වෙනකම්. එහෙම දෙන්න පුළුවන් කී ඉඳන් කී වෙනකම්. අඩු වෙවිද එකතු වෙවිද එක එක එකතු වෙවිද කොහොමද වෙන්න ඕන ස්ටෙප් කොහොමද වෙන්න ඕන මෙතෙන් ලිව්වා පටන් ගන්න මෙතනින් ලිව්වා අවසන් වෙන්නේ මෙතනින් කියලා ලිව්වා හරි මේකෙදිත් අර බ්‍රේක් කියන ඒවා එහෙම දාගන්න පුළුවන් අපිට කැමති මෙන්න මේ දානකදී අපිට බ්‍රේක් කරලා දෙන්න වෙන්න මේ විදිහට බ්‍රේක් කරලා දෙන්න මෙතන මේ මෙන්න මේක කන්ටිනියුස් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් දැන් මේ කරපු දේවලින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න ටිකක් ඔයාලට ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැද්ද ඔයාලට අවුල නැද්ද කට්ටියට ඒක කොතන හරි අවුල් තියෙනවද නැහැ. අනිත් ඒවාට අවුලක් නැද්ද එහෙනම් අපි ඊළඟට ෆන්ක්ෂන් ගැන ටිකක් කතා කරමු එහෙනම් මෙතන ෆන්ක්ෂන් කියනම ෆෝල්ඩර් එකක් හදන්න තව
ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මොකක්ද? ෆන්ක්ෂන් මීට කලින් පාවිච්චි කරලා තියෙනවද ඔයාලා? අපිට පුළුවන් නිතර නිතර එකම දේ ආපුවා පාවිච්චි වෙනවා නම් හොඳද? නිතර නිතර මොකක් හරි කෝඩ් කෑල්ලක් ආපුවා පාවිච්චි වෙනවා නම් මොකක් හරි ඉන්පුට් එකක් තියලා අවුට්පුට් එකක් එන විදිහට නිතර නිතරම කෝඩ් කෑල්ල එනවා නම් හොඳද? අපිට පුළුවන් මේ කෝඩ් කෑල්ලම සම්පූර්ණයෙන්ම වෙනමම කෝඩ් එකක් විදිහට පැත්තකට දාලා ඒක නම් කරගෙන ඊට පස්සේ ඒක අපි පාවිච්චි කරනවා. ඔක්කොම කිව්වට තේරෙන්නේ නැහැ. අපි එතකොට මේකේදී අපි data type ගැන පොඩ්ඩක් කතා කරන්න එනවා. void තියෙනවා. integer තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ටිකට මම කියන්නම්. float තියෙනවා. ඊට පස්සේ char තියෙනවා. char array තියෙනවා. ඊට පස්සේ මේ හැම එකම point variables තියෙනවා. දිවිසාර ස්ක්‍රීන් එක පේන්නේ නැහැ මට. sorry. මම share කරලා නැතුව. දැන් පේනවද? හරි බං. අපිට තියෙන data type void තියෙනවා, integer තියෙනවා, float කියලා තියෙනවා, char කියලා තියෙනවා, char array තියෙනවා, pointers variable තියෙනවා. හොඳද? අපි ෆන්ක්ෂන් එකක් දෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ data type ටික මතක තියාගන්න. මේක ගැන අපි ටිකක් කතා කරා කලින්. අපි ආයෙත් කතා කරමු තව. මේකෙදි වෙන්නේ void නම් ෆන්ක්ෂන් එක කියලා මම ලියන්න ෆන්ක්ෂන් එක. ෆන්ක්ෂන් එකට input නැහැ. හොඳද? hello world function 1 මේකෙන් කරන්නේ මේකෙදි වෙන්නේ මොකද්ද? මෙන්න මේ function 1 කියන එක අපි මෙන්න මේ විදිහට එක තැනකට ලියුවොත් එහෙම function 1 කියන එක ඇතුලේ තියෙනවානේ කෝඩ් මොකක් හරි එකක් ඒක රන් කරා ඒකට දාලා දේවල් රන් වුණා. මම ඔක පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. මහා ලොකු දෙයක් කරන්න නැහැනේ. කොහොමද මේක සේව් වෙලා තියෙන්නේ? sorry දැන් මේකෙදි මොකක්ද වෙන්නේ? මෙන්න මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක් අපි ඩික්ලෙයාර් කරා. ෆන්ක්ෂන් එක අපි ඩික්ලෙයාර් කරන්නේ data type එක මුලින්ම දෙනවා. ඊළඟට function name එක දෙනවා. ඊට පස්සේ input එක දෙනවා. ඒකට අපි කියන argument එක කියලා. ඉතින් මෙතන අපි දාලා ඉවර නැහැ. ඊට පස්සේ content එක තියෙනවා. මොකද්ද වෙන්න ඕන කියලා. ඊට පස්සේ return එකක් තියෙනවා නම් return එකක් නැත්තම් return එක නැති වෙන්නත් පුළුවන්. හරිද? general structure එක මෙහෙම type එක function name එක තියෙනවා. ඊට පස්සේ argument එක තියෙනවා. argument කියනවා. argument එක ඇතුළේ වෙන්නේ අපි මොකක් හරි දෙයක් ඇතුළට මෙන්න මේ කියන code කෑල්ල ඇතුළට input එකක් විතර දෙන්න ඕන නම් ඒක ඊට පස්සේ curly braces පටන් ගත්තා අපි වෙන්න ඕන ටික ලිව්වා අවසානටම
රිටර්න් එකක් දෙන්න ඕන ඩේටා ටයිප් එක නම් රිටර්න් එක දුන්නා රිටර්න් එක දෙන්න ඕන නැති ඩේටා ටයිප් එකක් නම් රිටර්න් එක දෙන්න ඕන නැහැ හොඳද දැනට ඕක ලාවට හිතා ගන්න අපි මේව ගන්න අපි තව ටිකක් කතා කරමු හොඳද void කියන්නේ රිටර්න් එකක් නැති ඩේටා ටයිප් එතකොට ෆන්ක්ෂන් එකක් රිටර්න් එකක් නැතුව තියෙනවා නම් මම කරන්න ඕනේ void දැම්මා ඊට පස්සේ වෙන්න ඕන දේවල් ටික කිව්වා ඊට පස්සේ කර්ලි බ්‍රේසස් වලින් වැහුවා දැන් මම මේක කම්පයිල් කරනවා නම් කම්පයිල් දෙන්නම් hello world කියන එක ආවා මෙහෙම නෙවෙයි අපිට තව ටික කෑලි මෙහෙම ගහන්න පුළුවන් හොඳේ මම ප්‍රොෆයිල් එකක් නිකන් ගහන්න නිතරම ආය කරන්න ඕන දෙයක් නෑ අපි කරන්නේ මේක ෆන්ක්ෂන් එක ඇතුළත දාන්න. එතකොට අපිට ඒක නිකන් කෝල් කරපු ගාම වැඩේ ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. මේක ඇතුළේ දැන් මෙතනින් උනේ අපි දන්නවා මේන් එක ඇතුළේ ලියන දේවල් විතරයි රන් වෙන්නේ කියලා නේ. මේන් එක ඇතුළේ තියෙනවා ෆන්ක්ෂන් 1 කියන එක. එතකොට එයා කරන්නේ ෆන්ක්ෂන් 1 එකේ තියෙන එක බැලුවා. මොකක්ද තියෙන්නේ මුලින් printf කරන්නද කියනවා. ඊට පස්සේ මෙහෙම එකක් කරන්න තියෙනවා. මෙහෙම දේවල් තියෙනවා. ඒවල් ටික රන් කරා ඉවර කරා. බැරිලා තයිත් ෆන්ක්ෂන් 1 කියලා එකක් අයිත් කෝල් කරලා මොකක්ද වෙන්නේ? දෙපාරක් දැක්කද hello world ආව බින්දුව ඉඳන් 9 එක hello world ආව බින්දුව 9 ට මෙතන තියෙන මොකද්ද අපි කියලා තියෙන්නේ hello world එක print කරන්න බින්දුව ඉඳන් 9 එක print කරන්න දෙපාරක් කරන්න කියලා තියෙනවා බැරිවලත් අපි මෙහෙම නැතුව අයින් කරොත් කොහොමද තියෙන්නේ මේකට වෙන්න නම් අපි මොකද නැතු ෆන්ක්ෂන් නැතුව ලියුවොත් එහෙම කොහොමද වෙන්නේ ෆන්ක්ෂන් නැතුව ඔක ලියුවොත් එහෙම කියන වැඩේම කරන්න ඕත් එහෙම ෆන්ක්ෂන් එක නෑ ෆන්ක්ෂන් කියන එක දේවල් අපි පාවිච්චි නොකර ලිව්වොත් එහෙනම් මෙතන අපි පේලි කියලා තියෙනවද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13ක් විතර තියෙනවා 18ක් කියලා ඔන්න ඔකේ පෙන්නන බැලුවමට මේක 17ක් කියලා තිබ්බට අපි මේ 1 2 3 මෙතන අර මෙතන ලොකු දෙයක් ලියවලා තිබ්බොත් මෙතන ලොකු දේවල් ඒතර දෙපාරක් ලිය වෙනවනේ ලොකු දේවල්ම අපව දෙපාරක් ලියනවනේ එතකොට මෙතන එකෙන් අප කතා කරපුවම මේ තියෙන ඔක්කොම දේවල් ටික තියෙන නිසා අපිට ලියන්න ඕන කෝඩ් ප්‍රමාණය අඩු වෙනවා. ෆන්ක්ෂන් වලින් තියෙන වාසිය ඒක තමයි කෝඩ් ප්‍රමාණය අඩු කරගන්න. හරිද? අපි දන්න දේ විතර ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද? ෆන්ක්ෂන් එක ස්ට්‍රක්චර් එක ෆන්ක්ෂන් එකේ ස්ට්‍රක්චර් එක ඩෙල් ටයිප් එක තියෙනවා, ෆන්ක්ෂන් නේම් එක තියෙනවා, ආගියුමන්ට් එක තියෙනවා, කර්ලි බ්‍රේසස් එක වෙන්න ඕන දේවල් ටික තියෙනවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එක පාවිච්චි කිරීමේ වාසිය අපිට පුළුවන් ලියන කෝඩ් ප්‍රමාණය අඩු කරගන්න. රිඩන්ඩන්සි එක අඩු කරන්න. හොඳද? ඊට පස්සේ අපි දැන් මෙතන සරල ෆන්ක්ෂන් එකක් ලිව්වා. void කියන එක මෙහෙම එකක් කියලා ලිව්වා. හොඳද? මේක ඇතුලේදී අපිට තව දේවල් කරන්න පුළුවන්. දැන් මේ void කියන එක තුළට අපිට return කියන එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවක. හොඳද? දැන් අපිට හිතහන් මොකක් හරි වැඩක් තියෙනවා. ඒ වැඩේ කරන දැන් මේක ඇතුලේ තව ලොකු වැඩක් තියෙනවා කියලා හිතන්න. ලොකු වැඩක් තියෙනවා මේක ඇතුලේ. අපිට ඕන ඒ වැඩේ වෙන්නේ නැතුව මැදදී ෆන්ක්ෂන් එක නතර කරගන්න. ෆන්ක්ෂන් එක රන් වෙන එක නතර කරගන්න. අපි හිතමු ඔය කියන මහා වැඩේ තියෙන මේක ඇතුලේ කියලා. හොඳේ මං කියනවා i සමාන i නම් කීයටද මම මේක දීලා තියෙන 5ට 10ටනේ
10 දින බ්‍රේක් කරොත් නේ ෆන් 4 එකනේ නතර වෙන්නේ බ්‍රේක් කරොත් එහෙම ෆන්ක්ෂන් එකේ ඉතුරු තියවල තියෙනවා නම් ඒව රන් වෙනවානේ නේද නැත්තම් මම මේක යටින්ම නිකන් ලියන්නම් මම මෙතනින් රිටර්න් එකක් දාලා යටින් තව print එකක් ලියන්නම් second print කියලා second print කියලා තියෙනවා හරි ගොනේ මොකද්ද මේ මේක අඩු කරන්න ටිකක් මෙතන මේ 10 දෙන එකත් 5ට මම අඩු කරන්නම් නැත්තම් පේන්නේ නැහැ පාරම් මොකද්ද උනේ දැන් මම මෙතන උතර ෆන්ක්ෂන් එක තුල කියලා තියෙනවා hello world දෙන්න මෙතන for loop එක තුල run කරන්න ඊට පස්සේ return එකක් දෙන්න printf එකක් දෙන්න මොකද්ද උනේ ඔය ඊට පස්සේ මෙතන ෆන්ක්ෂන් එක call කරපුවාම ඒකේ තියෙන කොතනද කියලා බැලුවා උඩට ගියා මෙහෙම කියවගෙන ගියා කියවනම රිටර්න් එකක් තියෙනවා රිටර්න් එකට පස්සේ යා කියවලා නැහැ. ඒතර ඒ රිටර්න් එකෙන් වෙන්නේ මොකද්ද? රිටර්න් එකෙන් පල්ලෙහාට තියෙන දේවල් එයායි කියවන්නේ නැහැ. එතනින් එහාට ෆන්ක්ෂන් එකේ වැඩ කරන එක නතර කරනවා රිටර්න් එකක් බැරිලත් අහුනොත් එහෙම. රිටර්න් එකක් ආවොත් එහෙම තව ඊළඟ data type තියෙනවා ගැන අපි ඒක ගැන තව චුට්ටක් ඉස්සරට මේ කතා කරමු. data type එක තියෙන දේවල් ගැන රිටර්න් එක ඒතර දෙන්න ඕනේ. ඒ කියන data type එකෙන් තමයි රිටර්න් එක දෙන්න ඕනේ. හොඳද? දැනට ඒක ලාවට මතක තියාගන්න අපි චුට්ටක් ඉස්සරට ගිහම අපි කතා කරමු. ඊට පස්සේ ෆන්ක්ෂන් ගැන තව දෙයක් කතා කරන්න තියෙනවා. ෆන්ක්ෂන් අපිට පුළුවන් ඉනිෂියලයිස් කරන්න, ඩික්ලරේෂන් කරන වැඩේ එහෙම කරන්න පුළුවන්. හොඳද? අපිට අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එක අපිට පුළුවන් වචන කරන්න නැතුව කොහොම දාලා ඉවරලා කොහොමද තියෙන්නේ කියලා කියලා ඉවර වෙලා මේ යටින් ඩික්ලරේෂන් එක කරන්න පුළුවන්. උඩින් ඉනිෂියලයිස් කරනවා යටින් ඩික්ලරේෂන් එක කරනවා. මම මේක මෙහෙම කරගන්නවා. sorry data type කරන්නේ routine මොකද්ද ෆන්ක්ෂන් එක කියලා මෙහෙම දැම්මට පස්සේ යටින් අපිට ඕන කියන ෆන්ක්ෂන් එක මේකම ආයෙත් ලියලා අපිට පුළුවන් ෆන්ක්ෂන් එක වැඩ කරන්න හැටි ලියන්න. මේ ලියන විදිහ ටිකක් පැහැදිලි කියලා කියනවා. මම නම් පාවිච්චි කරන්නේ මේකෙදි එතකොට මේන් එක ටිකක් උඩට අපිට පාවිච්චි කරපුවා බෑ හිතන්න ෆන්ක්ෂන් කොටාක් තියෙනවා කියලා. ඒතර ෆන්ක්ෂන් හැම තැනම තියෙන. ඊට පස්සේ මේන් එක යටම තියෙන. සාමාන්‍ය රන් වෙන දේවල් තියෙන මේන් එකේ. ඒතර මේන් එක අපිට ප්‍රධාන දෙයක් අපිට ඒක නිතර බලන්න. ඊට පස්සේ මේන් එක කොහේවත් පල්ලෙහාම තිබුණොත් එහෙම ෆන්ක්ෂන් කොටාක් උඩ තිබුණොත් එහෙම මේන් එක හොයා ගන්න හරිය අමාරුයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් මේ උඩ කොහොම ෆන්ක්ෂන් එක උඩ අඩුම ඩික්ලරේෂන් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් ඩික්ලරේෂන් එකත් එක්ක මේ sorry ඉනිෂියලයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉනිෂියලයිස් කරන්න නැතුව ඉනිෂියලයිස් එකයි ඩික්ලරේෂන් එක. ෆන්ක්ෂන් එක මොකක්ද කියන එක නම් කරන එකයි ඇතුළේ තියෙන එකයි උඩ හරි උඩ නම් කරන එක හරි කියන්න ඕනේ. හරිද? එතකොට මෙයා උඩ ඉඳන් කියවන් එන්නේ. එතකොට තමයි මෙහෙම ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා එයා දකින්නේ. එතකොට එහෙම විදිහින් ෆන්ක්ෂන් එක කොහෙද කියලා එයා හොයනවා. උඩ අනිවාර්යෙන් ෆන්ක්ෂන් එක නම් කරන වැඩේ කරන්න ඕනේ. එක්ක නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නම් කරලා උඩ වෙන දේවල් ටිකක් ඒත් එක්කම ලියන්නත් පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. හරිද? මම මේකම හදන්න කරලා පෙන්නන්නම්. මොකද ඒ උනේ?
එක්කනේ අර කියන වැඩේ මොනවා මාත් කරන්න ඩින් නම් කරන වැඩේ කරන්න ඕන කරලා ඉවර වෙලා යටින් වෙන්න වෙන මොකක්ද කියලා ලියන්න ඕනේ එහෙම නැත්නම් උඩින් නම් කරන එකයි වෙන වැඩේ උඩින්ම ලියන්න පුළුවන් මොකද දැනට වොයිඩ් ගැන අපි කතා කරපු දේවල් ටික නම් තේරෙන්නේ නැති හරි වැඩක් නැහැ මේකෙදි මොකද වෙන්නේ අපි හිතමු මම n කියන data type එකකින් මෙතන function එකක් මම හදන්න දෙනවා කියලා හිතා ගන්න. එකක් තියෙනවා. හරිද? මේ විදිහට බෙරෙලත් අපි void නැතුව මොකක් හරි data type එකක් තියෙන විදිය function එකක් දුන්නොත් හරිද? ඒක ඇතුළේදී වැඩේ මොකක් වුණත් කරලා ඉවරනාට පස්සේ එයාට return එකක් දෙන්න ඕනේ integer වලින්. මේක හරියට රන් වෙනවා නම් අනිවාර්යෙන්ම නිකර දැන් ඉන්ටිජර් නම් නිකර සංඛ්‍යාවක් නිකර සංඛ්‍යාවක් දෙන්නම ඕන. මාක් අපි හිතමු printf මෙහෙමත් කරන්නකො මම මේත් එක්කම අපිට පුළුවන් මෙතනින් int a int මේක මම කරන්න කියන වැඩේ තමයි a සමානයි මේක b සමානයි මේක කියලා print කරන්න. හදන්න. හරි? අපිට පුළුවන් මේ විදිහට මේ මොකක් හරි ෆන්ක්ෂන් එකකට අපි දෙනවා. එක තුමුරුනා කියන ඒත් එක මේකදී කොතන හරි අවසාන රිටර්න් එකක් දෙන්න ඕනි මොකක් හරි අපි හිතමු මේක තියෙන්නේ සම් එකක් නේ අවසානයේට මේ විදිහට කොතන හරි රිටර්න් එකක් දීලා තියෙන්න ඕන ඉන්ටිජර් එකක් හොඳද දැන් මෙතනදී වැඩි නිකන් අතුරු බ්‍රාන්ච් වගේ ඇති මෙහා වෙන්නේ හොඳයි int i කියලා දීලා ඉවර වෙලා fun 1 3 කියලා තියෙනවා හොඳද එතෙන් මම කිව්වා int කියලා ඉවරලා ෆන්ක්ෂන් එකක් ඩික්ලෙයාර් කරොත් හරි void නැතුව වෙන ඕන type එකකින් හරි ෆන්ක්ෂන් එකක් ඩික්ලෙයාර් කරොත් එහෙම ඒකදී එයාට සිද්ධ වෙනවා රිටර්න් එකක් ලියන්න මේ ෆන්ක්ෂන් එකේ අවසාන ප්‍රතිඵලය මොකක් හරි ඒ ප්‍රතිඵලයක් මොකක් හරි මෙන්න මේ ෆන්ක්ෂන් එකේ නමෙන් බල එයා කෝල් කරපුවාම එළියට වැලියු එකක් දෙන්න. මේ විදිහට දීපුවාට පස්සේ මේක මොකද්ද වෙන්නේ? a b කියන එක print කරා ඒ දෙක එකතු කරලා ඒක return එක sum එකට දෙනවා. ඒතර මෙතන fun කියන්නේ මෙතන sum කියන එකනේ. අන්තිමට මොකද්ද වෙන්නේ? තුන්නා. දෙක එකතු කරලා එන ඉලක්කම එළියට දෙනවා. මෙතන මොකද වෙන්නේ? දෙක එකතු කරා sum එකට දුන්නා. ඒතර මේ කියන්නේ දෙක එකතු කරලා. මොන දැන් ඔක print කරනවා. ඔබ මොකද්ද වෙන්න ඕන?
ඒ සමාන වේ සමාන මේක කියලා පෙන්වන්න ඕන සම්මේක්‍ය කියන්නේ මේක කියලා පෙන්වන්න ඕන මොකක්ද උනේ A සමානයි මේක B සමානයි මේක සම්මේක සමානයි මේක කියලා ඔයාලට මාව පේනවද ඔව් බං හරි ඊට පස්සේ ෆන්ක්ෂන් ගැන මම හිතන්නේ දැනට දල අවබෝධයක් ඇති අපි තව ෆන්ක්ෂන් ගැන ඉස්සරහ පොඩ්ඩක් කතා කරන්න ඕනේ බෙරලා මෙතන ෆ්ලෝට් එකක් දුන්නොත් එහෙනම් මෙතන රිටර්න් එක මොකක්ද දෙන්න ඕන මෙතන ෆ්ලෝට් එකක් වුණොත් ඩේටා ටයිප් එක මෙතන රිටර්න් එකට අවසානට එයා කැල්කියුලේට් කළත් මේ දෙන රිටර්න් එක දෙන්න ඕනේ ෆ්ලෝට් එක විතර. එතකොට රිටර්න් එක මොකද්ද මේ බලන්න ඕනේ නේද? රිටර්න් එක දුන්නොත් එහෙම එතනින් යටට ෆන්ක්ෂන් එකේ තියෙන අපි ලියන කෝඩ් එකේ ලියන දේවල් ටික රන් වෙන්නේ නැහැ. හොඳේ. ඊට පස්සේ තව දෙයක් කියන්නම්. එතන අපිට පුළුවන් ඩිෆෝල්ට් ආගියුමන්ට් දාන්න. අපි හිතමු කවුරු හරි මේවා දුන්නේ නැත්නම් අපි කියන බිහිද විතර ගන්න කියලා. දැන් මෙතන මම මේක නොදී ඉන්නෝ දෙක. දෙකම නොදී ඉන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? මේකේ හිතන්නේ සීවල දෙන්න බෑ. සීවල එක් කරන්න බෑ. සෝරි. මේක හිතන්න එපා. දැන් මතක තියාගන්න ඕන ටික මොනවද void කියලා දැම්මොත් එහෙම return එකක් නොදී අපිට පුළුවන් ලොකු keyword segment එකක් ලියන්න function එකක් ලියන්න අපිට පුළුවන් void වලින් return එකක් නැතුව. ඒතර integer හරි float හරි double හරි වෙන මොකක් හරි එකක් තියෙනවා නේ return එකක් තියෙනවා. ඊට පස්සේ තව මතක තියාගන්න ඕන එක තමයි return එක ආවට පස්සේ return එකෙන් පස්සේ තියෙන code අය වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඒතර දැන් බැරි වෙලා මේ return තියෙන එකක් නිකන් call කරන්න බෑ. මේක බැරිලා void තිබුණොත් එහෙම void නිකන් තිබ්බා කියන්නේ void තිබ්බොත් නම් මෙන්න මෙහෙම නිකන් කතා කරන්න පුළුවන්. හරි? void නැතුව මොකක් හරි වෙන data type එකකින් තියෙනවා නම් ඒ data type එකේ මොකක් හරි variable එකක් හදලා එවලා ඒ variable එකට මේ value එක ගන්න කියලා හරි එහෙම නැත්නම් මේ print එකෙන් මේක print කරන්න කියලා හරි තවත් function එකකට හරි කියලා හරි එහෙම දෙන්න ඕන අපිට return type එකක් දෙනවා. ඒ කියන්නේ return එකක් තියෙනවා නම් ඒකෙන් value එකක් එළියට දෙනවනේ. එළියට දෙන දේ ගන්න එක්ක variable එකක් එහෙම නැත්නම් මොකක් print function එකක් මොකක් හරි ගන්න දෙයක්වත් තියෙන්න ඕනේ. ඊට පස්සේ void දෙනවා නම් අපිට පුළුවන් එහෙම නොකර ඉන්න මෙතන පුළුවන් අපිට දෙන්න ඕන තරමක් ප්‍රමාණයක් දෙන්න variable හරි array එකක් හරි දෙන්න පුළුවන් අපි array එකක් දෙන හැටි ගැන පොඩ්ඩක් කතා කරමු පස්සේ දැන් මම කරන්න බෑ එතකොට අදට මෙච්චරයි හොඳද අදට මෙච්චරයි අපි කරන්නේ අදට අපි මෙච්චරයි කතා කරන්නේ අහනවද බං මෙච්චර
මං කියපු අහනද මියුට් වෙලා කියලා මට එකක් පෙන්නුවා